හරි. my country මගේ රට. හරි. ඉස්සෙල්ලාම ඔයා පළවෙනි වාක්‍ය ලියන්න ඕන මේ මාතෘකාව විස්තර කරමින්. ඒකට කියනවා topic sentence එක කියලා. මාතෘකාව විස්තර කරමින් පළවෙනි වාක්‍ය ලියනවා. my country is Sri Lanka. මගේ රට ශ්‍රී ලංකාව is කියන්නේ වෙනවා. මගේ රට ශ්‍රී ලංකාව වෙනවා. හරි. ඊට පස්සේ ශ්‍රී ලංකාව පොඩ්ඩක් විස්තර කරනවා. මෙන්න මේ which කියන වචනේ. which is known. known කියන්නේ ලියන තේරුම ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධයි. අනිත් අය දන්නවා. as කියන්නේ lesser. ඒක මොකක් ලෙසද ප්‍රසිද්ධ? pearl of the Indian Ocean. ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ ලෙස. pearl කියන්නේ මුතු ඇටය. හරි. මගේ රට ශ්‍රී ලංකාවලු ඒ ශ්‍රී ලංකාව විස්තර කරනවා which වලින් ඒක ප්‍රසිද්ධයිලු ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ ලෙස. හරි. එහෙනම් මගේ රට කියන්නේ මොකද්ද? මගේ රට යනු ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවයි කියලා තමයි කිව්වේ. හරි. my country is Sri Lanka කියලා ලිව්වා. ඒක දන්නවනේ ඔයගොල්ලෝ. අලුතින් තියෙන්නේ මේ ලංකාව චුට්ටක් විස්තර කරන්න which දාලා. which is known ඒක ප්‍රසිද්ධයි as කියන්නේ ලෙස the pearl of the Indian Ocean. ඒක ප්‍රසිද්ධයි ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස. pearl කියන්නේ මුතු ඇටය. is known කියන්නේ ප්‍රසිද්ධයි. තේරුම් ලියන්න. හරි. ඔන්න ඔය විදිහට මතක තියාගන්න ඕනම රචනාවක පළවෙනි වාක්‍ය එන්න මේ මාතෘකාව විස්තර කරමින් ලියන්න. පළවෙනි වාක්‍යෙම ටීචර්ගේ හිත දිනා ගන්න. එතකොට වැඩිපුර ලකුණු ගන්න පුළුවන්. the capital අගනුවර of Sri Lanka. හරි. ශ්‍රී ලංකාවේ අගනුවර is කියන්නේ වෙනවා. හරි. ශ්‍රී ලංකාවේ අගනුවර වෙනවා. අනිවාර්යෙන් verb එකක් තියෙනවනේ වාක්‍යයට. is තමයි verb එක ක්‍රියාපදේ. ඒ කියන්නේ වෙනවා. මොකද්ද? ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ශ්‍රී ලංකාවේ අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙනවා. හරි. දැන් මේ විදිහට චුට්ටක් ලංකාවේ පොඩක් facts කරුණු කිහිපයක් ලියනවා. මට උත්තරත් ලියලා එවපු කට්ටිය හොඳට ලියලා තිබ්බා. ඒ වගේ facts කරුණු ලියලා තිබ්බා. there are කියන්නේ තියෙනවා 9 provinces. provinces කියන්නේ පළාත්. පළාත් 9ක් තියෙනවා. and 25 districts. district 25ක් තියෙනවා in Sri Lanka. ශ්‍රී ලංකාවේ. හරි. එහෙනම් පළාත් ගානයි district ගානයි කිව්වා. the area කියන්නේ වර්ග ප්‍රමාණය නැත්නම් වර්ගඵලය. හරි. වර්ග ප්‍රමාණය of Sri Lanka. ශ්‍රී ලංකාවේ වර්ග ප්‍රමාණය කොච්චරද? is කියන්නේ වෙනවා 610,610. හරි. නැත්නම් 610 square kilometers. හරි. එහෙම නැත්නම් 65,610. 65,610. හරි. 65000 නේ. 65,000 65000. දහස් කියන 1000 නේ. 65,610 square kilometers. වර්ග කිලෝමීටර් 65610 කියලා කිව්වා. වර්ග ප්‍රමාණය. ඊට පස්සේ කිව්වා ශ්‍රී ලංකා has ශ්‍රී ලංකාවට තියෙනවා a population ජනගහනය. ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන කියනවා. about කියන්නේ විතර. හරි. මෙතන about කියන්නේ ගැන නෙමෙයි. 21 million people. මිනිස්සු මිලියන 21ක්. මිලියන 21ක්. ඒ කියන්නේ ලක්ෂ 10 ඒවා 21ක්. හරි. මිනිස්සු මිලියන 21 වගේ ජනගහනයක් තියෙනවා ලංකාවේ. ජනගහනයක් ලංකාවේ වාසය කරනවා. හරි. ඔයාට ඕන නම් මෙතෙන්ටම ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය, ජාතික මල, national flower, හරි, national tree, national sport, volleyball ඒ වගේ දේවල් දාන්න පුළුවන්. හරි. ඒවත් හරි හොඳයි. ඒවත් දාන්න පුළුවන්. මම දැන් මේ නෑ ඉතින් කරුණු ගාන වැඩි වෙන නිසා. හරි. මේක තාම ඉවර නෑ. තව තියෙන කොටසක්. ඊළඟ ඡේද වෙන් කරන්න මතක තියාගන්න. දැන් ඒ ටික කිව්වා. සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පොඩි කරුණු කිහිපයක් කිව්වා. ඊට පස්සේ ශ්‍රී ලංකා has ශ්‍රී ලංකාවට තියෙනවා a great culture. great කියන්නේ විශිෂ්ට. culture කියන්නේ සංස්කෘතිය.
ශ්‍රී ලංකාවට තියෙනවා විශිෂ්ට සංස්කෘතියක්. හරි කල්චර් කියන්නේ සංස්කෘතිය. ග්‍රේට් කියන්නේ විශිෂ්ට. හරි ශ්‍රී ලංකාවේ විශිෂ්ට සංස්කෘතියක් තියෙනවා. and සහ it is based on කියන්නේ පදනම් වෙලා තියෙනවා. ලියන තේරුම පදනම් වෙලා තියෙනවා. හරි ඒක පදනම් වෙලා තියෙනවා. ඒ සංස්කෘතිය පදනම් වෙලා තියෙනවා. මොකක් මතද? බුදුදහම මත. it is based on Buddhism. හරි ශ්‍රී ලංකාවේ සංස්කෘතිය බුදුදහම මත පදනම් වෙලා තියෙනවා. based on කියන්නේ පදනම් වෙලා තියෙනවා. හරි සිංහල තේරුම ලියා ගන්න. based on පදනම් වෙලා තියෙනවා. Sri Lankans are famous. ශ්‍රී ලාංකිකයෝ are famous. ප්‍රසිද්ධ වෙනවා. famous ප්‍රසිද්ධ ආ කියන්නේ වෙනවා. ශ්‍රී ලාංකිකයෝ ප්‍රසිද්ධ වෙනවා. මොනවද? මියුට් කරන් ඉන්න. for hospitality. hospitality කියන්නේ මොකද්ද? මොකද රෝහලක් කතාවක්ද? තේරුම? hospitality කියන්නේ තේරුම? කවුද දන්නේ? what is the meaning? හොඳට සලකන්න. very good. hospitality කියන්නේ ආගන්තුක සත්කාරය. ආගන්තුක සත්කාරය. කියන තේරුම ආගන්තුක සත්කාරය. කියන්නේ කවුරු හරි අමුත් එක්ක ආවම හොඳට සලකනවා. හොඳට ආචාර කරනවා, කන්න බොන්න දෙනවා. ආගන්තුක සත්කාරය. එහෙනම් ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වෙනවලු ආගන්තුක සත්කාරය සඳහා. all over the world. ලෝකයේ පුරාම. all over කියන්නේ පුරාම. හරි all over පුරාම. තේරුම ලියන්න all over කියන්නේ පුරාම. all over the world කියන්නේ ලෝකයේ පුරාම. ශ්‍රී ලංකාව ලෝකයේ පුරාම ප්‍රසිද්ධයිලු ආගන්තුක සත්කාරය සඳහා. ඊට පස්සේ කියනවා ලියන්න all over කියන්නේ පුරාම. all over පුරාම. hospitality ආගන්තුක සත්කාරය. famous කියන්නේ ප්‍රසිද්ධයි. famous ප්‍රසිද්ධ. famous ප්‍රසිද්ධ. හරි. ඊට පස්සේ කියනවා ශ්‍රී ලංකා is a multinational. ඒ කියන්නේ මොකද්ද? multinational බහුජාතික. හරි ලියන්න බහුජාතික. ඒ කියන්නේ ජාතීන් ගොඩක් ඉන්නවා. හරි. බහුජාතික. සිංහල දෙමළ බර්ගර් මැලේ බහුජාතික මුස්ලිම් ලියන්න multinational බහුජාතික and multi religious බහු ආගමික. හරි multi religious කියන්නේ බහු ආගමික. හරි බෞද්ධ කතෝලික ඉස්ලාම් හින්දු වගේ විවිධ ආගම් වල කට්ටිය ඉන්නවා. හරිද? multinational කියන්නේ බහු ජාතික, multi religious කියන්නේ බහු ආගමික. හරි මම ලියලා පෙන්නන්නම්. multinational national කියන්නේ බහු ජාතික. හරි multi religious කියන්නේ බහු ආගමික. පිළිවෙලට ලියුවේ. multi religious කියන්නේ බහු ආගමික. multinational බහු ජාතික. හරි. country රටක් වෙනවලු. හරි. then full stop. Sri Lanka is a multinational and multi-religious country. ශ්‍රී ලංකාව බහුජාතික සහ බහු ආගමික රටක්. full stop දාන්න. හරි. ලියලිවරද? අවසාන වශයෙන් ඒ ඡේදය තුල අපි කිව්වා ශ්‍රී ලංකා is a developing country. මේ වාක්‍ය ඉවර නැහැ. full stop දාන්න ඒකයි. ශ්‍රී ලංකාව developing කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක්ලු. ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්ලු. ඔයගොල්ලෝ සංවර්ධන රටක් කරන්නේ. හරි සංවර්ධනය වෙමින් පවතින. developing සංවර්ධනය වෙමින් පවතින. තේරුම ලියන්න. හරිද දැන්? ඊළඟ වැඩේ හැමෝම තාම ලියනා ඉන්නවද?
ලියලා ඉවරයි සර්. ඉවරයි. සිතුල හරිද? දැහැමි හරිද? ලියලා ඉවරයි සර්. ඉවරයි. ඉවරයි සර්. ඉවරයි. හැමෝම ඉවරයි. ඒක කවුරුන්නේ අලුත් නේ හරිනේ. දින්හස් හරිද? දින්හස් හරි මම ටික ලියගෙන යනවා. මේ ටික මම නැතුව තියන්නම්. ශ්‍රී ලංකා is a developing country. ශ්‍රී ලංකා සංවර්ධනය වෙමින් පවතින රටක්. ඒකම කියමු ශ්‍රී ලංකාවේ මුදල් ලේඛකය. And the currency. මුදල් ලේඛකය කියන්නේ currency. මුදල් ලේඛකය is මොකද්ද? Sri Lankan rupee. හරි මෙතන සාමාන්‍ය rupees කියලා කියන්නේ නැහැ. ඩොලර් නම් ඩොලර්ස් කියන්නේ නැහැ. Sri Lankan rupee. ශ්‍රී ලංකීය රුපියල කියලා තමයි කියන්නේ. මෙතෙන්ට බලන්න. මේකනේ ඉතිරි කොටස. වෙනම ඡේදයක් නෙමෙයි ඒකම තමයි. ඊට පස්සේ මම උඩින් ලිව්වා. හරි මුදල් ලේඛකයන් ගැන කතා කළා. හරි. දැන් තමයි ලස්සනම ටික ලියන්න යන්නේ අවසාන කොටස. අපි ලියමු ලංකාවේ ලස්සන තැන්. හරි. හරි. ඒ කොටස අපි ලියමු. ඊළඟ ඡේදයේ තව ඡේදයක්. Sri Lanka is a popular ජනප්‍රිය tourist destination සංචාරක අලුත් වචන ඉගෙන ගන්න destination කියන්නේ ගමනාන්තයක් in the world එළියන්නේ අරකේ මොකද එළියන්නේ අරකේ කුරුටි කනද පැහැදිලි මදිද ටයිප් කරලා එවන්න පුළුවන්ද in the world එළියන්නේ මේ අර ටිකේ ඉතුරු ටික නේද? ඔව් ඉතුරු ටික තමයි. ඉතුරු ටික. දැන් මෙතනින් ඉතුරු ටික ඊට පස්සේ මෙතනින් අලුත් ඡේදයක්. හරි මෙතනින් අලුත් ඡේදයක්. මේ ස්ටාර් මාක් එක දැම්මේ මෙතනින් තවත් ඡේදයක් පටන් ගන්න. හරි. ශ්‍රී ලංකා is a popular tourist destination. ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්ලු in the world ලෝකයේ. ඇයි ලංකාවේ ලස්සන තැන් තියෙන නිසා. හරි ඉස්සෙල්ලාම කියමු මොනවද ලංකාවේ බලන්න තියෙන තැන් ඉස්සෙල්ලාම අපිට කියන්න පුළුවන් there are කියන්නේ තියෙනවා sacred කියන්නේ පූජනීය cities ඒ පූජනීය නගර තියෙනවා හරි දේශීය සහ විදේශීය සංචාරකයෝ ඒ නගර බලන්න යනවා හරි පූජනීය නගර there are කියන්නේ තියෙනවා පූජනීය නගර තියෙනවා මොනවද such as කියන්නේ වාගේ හරි such as කියන්නේ වාගේ මොනවද පූජනීය නගර අනුරාධපුර oh very good අනුරාධපුර පොළොන්නරුව නේද කීපයක් ලියමු අනුරාධපුර පොළොන්නරුව හරි ප්‍රොනවුන්සේෂන් එක තමයි ලියන්නේ ඩික්ටේෂන් කියලා ලොකු දෙයක් නැහැ අනුරාධපුර පොළොන්නරුව හරි නුවර කැන්ඩි ඔක්කොම දාන්න බෑනේ දැන් යනාදී කියලා කියමු ඔව් තවත් තියෙනවා එක්සෙට්‍රා
හතර කරනවා. ඔව් very good. etc කියලා දාන්න. හරි etc කියන්නේ අනාදිය. එහෙම ලිස්ට් එකක් ලියද්දි තවත් ඉවරයක් නැත්නම් තවත් තියෙනවනේ ඉතින්. යනාදිය කියලා දාන්න. යනාදිය. etc. etc කියන්නේ යනාදිය etc. යනාදිය. හරි. හරි ඊට පස්සේ අපි කියමු මේ දේවල් වල කියනකොට since මේ දේවල් තියෙනවා since Sri Lanka is a Buddhist country ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නිසා හරි ඊට පස්සේ කියන්න පුළුවන් ලංකාවේ තියෙන ලස්සන තැන් ලස්සන දියඇලි මීදුම සහිත කඳු ඒ වගේ ගොඩක් පේපර් එක බලන ටීචර් ආසිත විදිහට ලියන්න ඕන ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන්නත් ඕන ටීචර් පොඩක් මේ කියවන ආසිත විදිහට ඕන ලියන්නත් හරි එතකොට වැඩිපුර ලකුණු ස්කෝර් කරන්න පුළුවන් there are නැත්නම් අපි ලස්සන විදිහට කියමු ඒක Sri Lanka is blessed with කියන්නේ ශ්‍රී ලංකාවට තියනවා කියන එක තමයි ශ්‍රී ලංකාවට දායාද වෙලා තියෙනවා blessed with දායාද වෙලා තියෙනවා ඒ කියන්නේ ලංකාව සතු වෙනවා ලංකාවේ තියනවා කියන එකම තමයි. මොනවද? දැන් අපි කියමු ලස්සන වචන දාමු. fascinating සිතට ගන්නා සුළු waterfalls දියැලි. හරි fascinating කිව්වේ චිත්තාකර්ෂණීය. සිතට ගන්නා සුළු. ඕනම් දියැලි වලට අවශ්‍ය නැතිනම් cascades කියලා. මම ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකේ දුන්නා එක. චිත්තාකර්ෂණීය දියඇලි තියෙනවා. හරි. තව මොනවද තියෙන්නේ? නුවරඑළිය පැත්තට ගියාම මීදුම සහිත කඳු තියෙනවා. ඒව බලන්න සංචාරක වෙනවා. ඒ වගේම ලංකාවේ ලස්සන තැන් ඉන්නවා. Misty Mountains. Misty කිව්වේ මීදුම සහිත. හරි මිස්ටි කිව්වේ මීදුම සහිත. මීදුම සහිත කඳු චිත්තාකර්ෂණීය. සිතට ගන්නා සුළු දියඇලි. හරි. තව මොනවද තියෙන්නේ? වනාන්තර මොනවාද? වනාන්තර very good. හරි. wildlife parks ඒ කියන්නේ වනජීවී උද්‍යාන යාල ඒ වගේ වස්ගමුව විල්පත්තු වගේ වනජීවී උද්‍යාන වයිල්ඩ්ලයිෆ් පාර්ක් එකේ වනජීවී උද්‍යාන හරි තව forests වනාන්තර වගේ rain forest කියලා දාන්න පුළුවන් සිංහරාජ වගේ වනාන්තර අපි ලිස්ට් එකක් ලියද්දී අන්තිමට and දානවා and මොනවාද golden beaches හරි රන්වන් වෙරළවල් beach එකට වඩා සමාන පදයක් දෙනවා මම coast line කියන්නේ coast line beach එක වල දාන්නවානේ beach එක කියන්නේ coast line කියන්නේ beach එකම තමයි වෙරළ තීරය අලුත් වචන ඉගෙන ගන්න beach එක දන්න වචනේ රන්වන් වෙරළ තීරයකුත් තියෙනවා okay right in a flash ලංකාවේ ලස්සන දැන් විස්තර කළා හරිද කල්ල යන්න
Lanka is ඔව් ඒකම කදසය කොතනද මෙතනද ශ්‍රී අර ලංකාවේ තරුවක් දාලා ඔව් නෑ සර් උඩ මෙතනද මේ ශ්‍රී ලංකා is a popular පැපියුලර් කියන්නේ ජනප්‍රිය. හරි පැපියුලර් ජනප්‍රිය. ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වෙනවා ලෝකයේ. ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් සංචාරක ගමනාන්තය. හරි ඊට පස්සේ හරි. There are sacred cities. පූජනීය නගර තියෙනවා such as වගේ අනුරාධපුර පොළොන්නරුව කැන්ඩි etc කියන්නේ අනාදිය. ඒ වගේම කිව්වා ඊට පස්සේ ශ්‍රී ලංකාව is blessed with. ශ්‍රී ලංකාවට දායාද වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව සමන්විත වෙනවා මෙන්න මේ වගේ. blessed with කියන ලස්සන වචනයක් දායාද වෙලා තියෙනවා. මොනවද? චිත්තාකර්ෂණීය දියඇලි, මීදුම සහිත කඳු, වනජීවී උද්‍යාන, වනාන්තර සහ රන්වන් වෙරළ තීරයක්. හරිනේ ඉක්මන ලියන්න. තව චුට්ටයි. හරි. දැන් ඔයගොල්ලෝ මට්ටමට මේ වගේ ගානට අවසන් කරමු එහෙනම්. තව ඉස්සරහදී මේක තවත් දික් කරලා ලියන්න පුළුවන්. හරි සාමාන්‍ය වචන 100ක වගේ රචනාවක් ලියන්නේ. හරි. ඊට පස්සේ අපි කියමු. දැන් මේවා තියෙන නිසා. හරි. so කියන්නේ එම නිසා නැත්නම් ඉතින් so එම නිසා ඊළඟ වචන දාන්න. so එම නිසා ඒක අලුත් වාක්‍යයක්ද සර් අලුත් වාක්‍යයක් හැබැයි ඒ ඡේදෙමයි. අලුත් වාක්‍යයක් ඒ ඡේදෙම කන්ටිනියු කරන්න. හා So Sri Lanka is a wonderful, apurva country and කොහොමද අවසන් කරන්නේ? අවසන් වාක්‍ය ලස්සන ලියන්න and මේකම වාක්‍ය. ඉතින් නැත්නම් එම නිසා ශ්‍රී ලංකා is a wonderful country. ශ්‍රී ලංකාව අපූර්වමත් රටක් and I love මම ආදරේ it ඒකට so much ගොඩක්. හරි ඔයගලන් මට්ටමට මේ ටික ඇති තවත් ක්‍රම තියෙනවා. ඒවා ඉස්සරහට කියලා දෙන්නම්. අවසාන වාක්‍යය ලස්සන ලියන්න. Sri Lanka is a wonderful country. නැත්නම් paradise පාරාදීසයක් වගේ ලියන්න පුළුවන් වුණා. හරි paradise. අවසාන ලියන්න paradise. පාරාදීසයක්. අපූර්වමත් රටක් වෙනකොට ඕන paradise දාන්නත් පුළුවන්. එම නිසා ශ්‍රී ලංකාව අපූර්වමත් රටක් වෙනවා සහ මම ඊට ගොඩක් ආදරෙයි. හරි. හරිද? ඉක්මනට ලියන්න. සර් ඔව්. කියන්න. I love it so much කියන එකේමද අර මොකද්ද? හිමාෂා කියන්න. පැහැදිලිවද දුව? හරි මේ පැරඩයිස් කිව්වේ අවශ්‍ය නම් ලියාගන්න පැරඩයිස් කියන එක. මෙතෙන්ට අවශ්‍ය කියන්නේ මේ වාක්‍ය කොටසක් නෙමෙයි. සර් ඔව්. සර් අර අනුරාධපුරයකට පස්සේ තියෙන මොකද සර් ඒක පැහැදිලි කරන්න. පොළොන්නරුව. පොළොන්නරුව.
ඒ වගේ පැහැදිලි දෙයක් තියෙනවා අහන්න. පොළොන්නරුව. හරි ඉක්මනට ලියන්න. පොළොන්නරුව කැන්ඩි නුවර එක්සෙට්‍රා කියන්නේ අනාදිය. තේරුම් ලියන්න. sacred cities පූජනීය නගර, golden coastline රන්වන් වෙරළ තීරය, fascinating චිත්තාකර්ෂණීය. ETC කියලා දාලා තියෙනවා. ඔව් ETC කියන්නේ යනාදිය. යනාදිය. ඒක කියවන්නේ මෙහෙමයි. etc. etc. කියලා තමයි කියවන්නේ pronunciation. ඒ කියන්නේ යනාදිය. ලිස්ට් එකක් ලියද්දී අන්තිමට ETC දාන්න පුළුවන්. ඉවරයක් නැත්නම් etc. යනාදිය. අපිට ඔක්කොම ලියන්න බැහැ. ඒ එක්සෙට්‍රා කියන එකේ ඒ ETC එක ගාවේ ලියාගත්ත තමයි නේද? ඔව් ETC කියන්නේ යනාදිය. යනාදිය. etc. ලියන්න ඉක්මනට. කවුද ලියලා ඉවරයි? I have finished කියලා ලියලා ඉවර නම්? ඉවරයි. හිමාංශ හරි. ඉවරයි සර්. විනාඩි හරි. අඩුත් නේද? ජයිත් හරි. අමිදු හරි. සිතුල දැහැමි හරිද? No sir. ඉක්මනට ලියන්න. සර්. හරි. ඉවරයි සර්. ඉවරයි. very good. අනිත් අය ඉක්මනට ලියන්න. ලියලා ඉවර අය හරි අපි රචනාවක ලියපු නිසා ටෙක්ස්ට් බුක් එකට යන්න කලින් ස්පෝකන් ඉංග්‍රීසි ටිකක් කරලා ලියන්න. ස්පෝකන් ඉංග්‍රීසි පොතක් ලියලා ඉවරනම් දිනහස් ලියලා ඉවරද? ඔව්. හරි. දැහැමි දැන් හරිද? Yes sir. yes. හරිද දැන් හැමෝම? සර් මම ගිය සතියේ මේ ස්පෝකන් ඉංග්‍රීසි එකට ඉන්න බැරි වුණා සර් මට මේ ඉස්කෝලේ ක්ලාස් එකක් තිබ්බා. රෙකෝඩින් එක දාලා තියෙනවා. WC දෙන්න පුළුවන් නේ? WC දෙන්න. රෙකෝඩින් එක දාලා තියෙනවා. රෙකෝඩින් එක ආයි පොඩ්ඩක් දාන්න පුළුවන්ද? ඒක මේ අර ගෲප් එකේ ක්ලියර් වෙලා. මම දාන්න. හරි. අයි දාන්න. නැත්නම් පිළියෙල ඉංග්‍රීසි ක්ලාස් කියන YouTube channel එක බලන්න. ඒකේ ඔක්කොම තියෙනවා. ඔක්කොම 6 වසරේ පාඩම් ටික තියෙනවා මේ දක්වා කරපු. සියලුම grade 6 7 8 හැම පාඩමක්ම තියෙනවා. මම දාන්න පොඩ්ඩක්. හරි. අද ලියාගන්න මාතෘකාව ඔයගොල්ලෝ දන්නවත් නැති සමහර අය I wish. I wish කියන්නේ මොකද්ද? කවුද දන්නේ තේරුම? I wish. I wish කියන්නේ මොකද්ද? කියන්නේ. අහලා තියෙනව නේද? සාමාන්‍යයෙන් ප්‍රාර්ථනා කරනවට කියනනේ wish කියලා. I wish you a happy new year. දැන් ඉස්සරහට කියන්න පුළුවන් අලුත් අවුරුද්දට. හරි. I wish you a happy birthday. I wish you all the best. විභාගයට කලින්. I wish you all the best. හරි. එහෙනම් ඒ wish කියන්නේ ප්‍රාර්ථනා කරනවා. මෙතන wish කියන්නේ මම හිතනවා කියන එක. හරි.
පතනවට වඩා හිතනවා කියන එක. ඊයන් තේරුම් මෙතන තේරුම් ප්‍රධාන වශයෙන් මම හිතනවා. පතනවා කියලා ගන්න පුළුවන්. හරි. මෙතනදී අදහස් ප්‍රධාන වශයෙන් මම හිතනවා. හරි. කවුරු හරි තාම ලියනවා නම් කියන්න. මම නැවතලා ඉන්නම්. හරි. මම හිතනවා. හිතන්නේ ඇත්තටම නැති දෙයක් ගැන තමයි හිතන්නේ. මම හිතනවා හිතන්න මට සහෝදරයෙක් නැහැ කියලා. හරි. මම හිතනවා මට සහෝදරයෙක් හිටියානම් කියලා. මල්ලි කෙනෙක් හරි අයියා කෙනෙක් හරි හිටියානම් කියලා. කොහොමද කියන්නේ? මෙහෙමයි කියන්නේ. I wish මම හිතනවා දැන් ඉන්නවා නම් කියන්නේ මොකද්ද? I have කියලා. I have. පොඩ්ඩක් මෙතෙන්දී මේ ඇත්තටම නැති දෙයක් නේ. හරි ඇත්තටම සහෝදරයෙක් නැහැනේ බොරු දෙයක් ගැන නෙමෙයි කියන්නේ. එහෙනම් ඒක past tense කරන්න ඕන. have නෙමෙයි දාන්නේ had. හිටියා. I wish I had a brother. සහෝදරයෙක්. මම හිතනවා මට සහෝදරයෙක් හිටියානම් කියලා. තේරුම ලියා ගන්න. හරි write in a flash. spoken english පොත ඉක්මන ලියන්න. මම හිතනවා මට සහෝදරයෙක් හිටියානම් කියලා. තේරුමද ලියන්න spoken english කරන පොතේ. spoken english වලට වෙන පොතක් තියාගන්න. නැත්නම් ප්‍රශ්නයක් නැහැ. කැමති පොතක ලියන්න. පස්සේ තියාගන්න spoken english වලට වෙනම පොතක්. ඒක ඇදිත් නම් සිංහල තේරුම ලියන්න ඕනේ. ඔව්. මම හිතනවා මට සහෝදරයෙක් හිටියානම් කියලා. I wish I had a sister. මම හිතනවා මට නංගි කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි හිටියානම් කියලා. හරි කැමති එකක් කියන්න පුළුවන්. I wish I had a මොනවාද? pen friend. පෑනේ මිතුරෙක් හිටියානම් කියලා. වෙනත් රටක. I wish I had a robot. robot කෙනෙක් හිටියානම් කියලා. හරි ඔය විදිහට හිතන්න පුළුවන් ඕන දෙයක්. එහෙනම් ඔක්කොම වැඩ කරලා දෙනවා. I wish I had a cat. මම හිතනවා මට පූසෙක් හිටියානම් කියලා. like Garfield. Garfield වගේ පූසෙක් හිටියානම් කියලා. උදාහරණ දෙන්න බලන්න. හරි. අපි ලියමු තව එකක්. I wish I had a luxurious car. මම හිතනවා මට සුඛෝභෝගී කාර් එකක් තිබ්බනම් කියලා. ඇත්තටම නැහැ. තිබ්බනම් කියලා මම හිතනවා. දැන් මෙතන හිටියා. මෙතන had කියන්නේ තිබුණා. past tense වල දාන්න මේකට. I wish I had a luxurious car. මම හිතනවා මට සුඛෝපභෝගී කාර් එකක් තිබ්බනම් කියලා. luxurious සුඛෝපභෝගී. හොඳ සුඛ පහසු. හරි මෙතෙන්ට ඕනනම් දාන්න පුළුවන් I wish I had a van. I wish I had an aeroplane. ගුවන් යානයක් තිබ්බනම් කියලා. I wish I had a BMW. I wish I had a submarine. You can say anything that you want. Hadi. Ikmaliya. Can you give me examples? සිංහල තේරුම් පොඩ්ඩයි කියන්න. හරි. මේකෙන් කියන්නේ මම හිතනවා මට සුඛෝපභෝගී නේ තේරුම් දෙන්නේ සුඛෝපභෝගී කාර් එකක් තිබ්බනම් කියලා. මම හිතනවා මට සුඛෝපභෝගී කාර් එකක් තිබ්බනම් කියලා. නැත්නම් මෝටර් රථයක් තිබ්බනම් කියලා. ඇත්තටම නැහැ. එහෙම තිබ්බනම් කියලා මම හිතනවා. හරි. එහෙම ඉංග්‍රීසි වලින් කියන්නේ මේ විදිහට. හරි. තව එකක් ලියමු. හරිද? හැකියාවන් ගැන කොහොමද මට පුළුවන් කියලා කියන්නේ? මට සින්දු කියන්න පුළුවන්. මට සින්දු කියන්න පුළුවන්. I can sing songs. මට සින්දු කියන්න පුළුවන්. හරි.
මම හිතනවා මට සින්දු කියන්න පුළුවන් වුණා නම් කියලා. මට ඇත්තටම සින්දු කියන්න බෑ. මම හිතනවා මට සින්දු කියන්න පුළුවන් වුණා නම් කියලා. කොහොමද කියන්නේ? I wish I would had a I sing I would I would දාන්නත් පුළුවන්, could දාන්නත් පුළුවන්. very good. I wish I can එකේ past tense could. can නෙවෙයි දාන්නේ could. හරි can එකේ අනිත් කාලේ could. ඊට පස්සේ ඉතින් ඊට ටික එහෙමම තමයි. could එකට පස්සේ sing songs ගීත. මම හිතනවා මට සින්දු කියන්න තිබුණා නම් සින්දු කියන්න පුළුවන් වුණා නම් කියලා. could කියන්න පුළුවන් වුණා. හැකි වුණා. ලස්සනට beautifully. beautifully කියන්නේ ලස්සනට. I wish I could sing songs beautifully. මම හිතනවා මට ලස්සනට සින්දු කියන්න පුළුවන් වුණා නම් කියලා. හරි I wish I could run fast like Usain Bolt. හරි මම හිතනවා මට වේගෙන් දුවන්න පුළුවන් වුණා නම් කියලා හරියට Usain Bolt වගේ. I wish I could play cricket like Virat Kohli. මම හිතනවා මට ක්‍රිකට් ගහන්න පුළුවන් වුණා නම් කියලා විරාට් කෝලි වගේ. ඒ වගේ උදාහරණ ගන්න පුළුවන් ඕනේ. අරක සිංහල එක මම හිතනවා මට සින්දු කියන්න පුළුවන් වුණා නම් කියලා නේද? ඔව් ලස්සනට සින්දු කියන්න පුළුවන් වුණා නම් කියලා. very good. උදාහරණ දෙන්න පුළුවන්ද? I wish I had a dog. I wish I had a dog. මම හිතනවා මට බල්ලෙක් හිටියා නම් කියලා. okay very good. දින්හස් I wish okay කියන්නේ I wish I had a beautiful doll. මම හිතනවා මට ලස්සන ගෝණියෙක් හිටියා නම් කියලා. very good. I wish I had a remote control car. මම හිතනවා මට රිමෝට් කන්ට්‍රෝල් එකේ වැඩ කරන කාර් එකක් තිබ්බා නම් කියලා. very good. I wish I had car. I wish I had a car. මම හිතනවා මට කාර් එකක් තිබ්බා නම් කියලා. එහෙමද? ඒ වගේ තමයි අහුනෙත් පුතා. හරි. වෙනස් දෙයක් නම් මම ටයිප් කරලා යවන්න. හරි very good. උදාහරණ දෙන්න එහෙම කතා කරන්න. බය වෙන්නේ නැතුව කතා කරන්න. දැන් මේ තමතර කතා කළොත් තමයි ඉස්සරහ නිකම්ම කතා කරන්න හුරු වෙන්නේ. හරි. මම හිතනවා මට මේ හිතන දේවල්නේ මනක්කල්පිත දේවල්. හිතින් මවාගත්ත දේවල්. I wish I could fly. හරි කුරුල්ලෙක් දිහා බලන් ඉඳලා කියනවා මම හිතනවා මට පියාඹන්න පුළුවන් වුණා නම් කියලා. could පුළුවන් වුණා fly කියන්නේ පියාඹන්න. කවුරු වගේද? like a bird. කුරුල්ලෙක් වගේ. like කියන්නේ වගේ. a bird කුරුල්ලෙක් වගේ. මම හිතනවා මට කුරුල්ලෙක් වගේ පියාඹන්න පුළුවන් වුණා නම් කියලා. I wish I had a be an aerial angel. I wish I had been an angel. ඒ කියන්නේ ඔයාට ඕන ඒන්ජල් කෙනෙක් ළඟ තියාගෙන නැත්නම් ඔයාට ඒන්ජල් වෙන්නද? මට angel වෙන්න. හරි ඔයාට ඒන්ජල් වෙන්න. එහෙනම් I wish I could බලන්න වෙන්නේ හරි උදාහරණ ලියන්න. I wish මම හිතනවා I could මට පුළුවන් වුණා නම් කියලා. වෙන්න කියලා කොහොමද කියන්නේ? හරි. be කියන්නේ වෙන්න. වැදගත් වචනයක්. වෙන්න. මම හිතනවා මට වෙන්න පුළුවන් වුණා නම් කියලා. දැන් ඕනේ කෙනෙක් දාන්න පුළුවන්. a cricketer, a singer. හරි. ඕනේ කෙනෙක් දාන්න පුළුවන්. a
a god දෙවියෙක්. I wish I could be an angel. හරි සුරංගනාවියක් වෙන්න තිබ්බනම් කියලා. වෙන්න පුළුවන් වුණා නම් කියලා. හරි මම හිතනවා මට ඒන්ජල් කෙනෙක් සුරංගනාවියක් වෙන්න පුළුවන් වුණා නම් කියලා. හරිද? I wish I could be a flower. ඔව් මම හිතනවා මට මලක් වෙන්න තිබ්බනම් කියලා. very good. I wish I had a laptop. කමිත කියනවා I wish I had a laptop. very good. මම හිතනවා මට laptop එකක් තිබ්බනම් කියලා. very good. හරි. උදාහරණ කිව්වේ නැත්තේ කවුද? කියපු නැති අය කියන්නේ. I was ඔව් කියන්න. I wish I had a cat. I wish I had a cat. මම හිතනවා මට පූසෙක් හිටියා නම් කියලා. very good. හරිද? I had dog. I wish I had a dog. මම හිතනවා මට බල්ලෙක් හිටියා නම් කියලා. තව සත්තුක දාන්න. I wish I had a giraffe. I wish I had a chimpanzee. I wish I could be a river. ඔව් මම හිතනවා මට ගඟක් වෙන්න තිබ්බා නම් කියලා. හරි. ක්‍රියේටිව් නිර්මාණශීලී වෙන්න පුළුවන්. හරි. ඒ වගේ තවත් උදාහරණ කිහිපයක් ලියන්න. හරි පාඩම් කරලා තවත් උදාහරණ පහක් වගේ ලියන්න. හරි. ලියලා ඉවරයි නේද? Now take your textbook. දැන් textbook එක ගන්න. textbook එකේ activities කරන පොතයි ගන්න. හරියට. පිටුව 42. Turn to page number 42. Turn to page number 42. පිටුව 42. හරි. homework එක දුන්නා එදා. මතක ඇති. කළා තියෙන්නේ. Right. What is the homework? Page number 42 උඩම එකනේ. පිටුව 42. හරි grade 6 textbook එකේ පිටුව 42. උඩම තියෙනවා. Use capital letters. හරිද? පෙරලා ගත්තද? පිටුව 42. හරි. Use පාවිච්චි කරන්න. capital letters capital අකුරු පාවිච්චි කරන්න correctly නිවැරදි ලෙස capital අකුරු පාවිච්චි කරන්න. හරි මේ වැරදි මේවා ලියලා තියෙනවා proper nouns තියෙනවා simple වලින් ලියලා තියෙනවා. හරි අනිත් එක මාතෘකාවක් නම් එකක් capital වෙන්න ඕන. හරි පළවෙනි එක හදමු. national day ජාතික දිනය පෙබරවාරි 4. ජාතික දිනය කොහොමද කියන්නේ? national day කියලා කියන්නේ මෙහෙමයි. N capital එන්න ඕන. හරි. එක්තරා දෙයක උත්සවයක් වගේ නෙමේක. උත්සවයක නම. කිසියම් විශේෂ දිනයක නම. නමක්නේ. එහෙනම් මුල් අකුරු සියල්ල capital එන්න ඕන. national day. සාමාන්‍ය day කියන්නේ common noun එකක්. ඒ simple. හැබැයි මෙතෙන්දී මේ උත්සවයේ නැත්නම් මේ දිනයේ විශේෂ දිනයක්නේ. ඒ නමක් නිසා දිනයක නමක්, විශේෂ දිනයක නමක්, උත්සවයක නමක්. එහෙනම් මුල් අකුරු සියල්ල capital හැබැයි සාමාන්‍ය of and වගේ දේවල් තිබ්බොත් ඒවා සිම්පල්ම තමයි. අනිත් වචන සියල්ල කැපිටල් එන්න ඕන. උත්තරේ මෙහෙම national day. හරිනම් හරි දාගන්න. ජාතික දිනය. හරි. ඊළඟ වචනේ continent of Africa.
හරි මට කියන්න මොනවද කැපිටල් එන්න ඕන? continent මහද්වීපය අප්‍රිකා මහද්වීපය මොනවද කැපිටල් එන්න ඕන? කියන්න බෑ. මොන වචනේද කැපිටල් එන්න ඕන? ඔක්කොම සිම්පල්ද නැත්නම් ඔක්කොම කැපිටල්ද නැත්නම් කැපිටල් එන්න ඕන වචන මොනවද? මුල් අකුර කැපිටල් විය යුත්තේ මොන වායේද? පුළුවන්ද කියන්න? continent of Africa අප්‍රිකා මහද්වීපය. හරි. ඇෆ්‍රිකා කියන්නේ ප්‍රොපර් නවුන් එකක්. ඒක නිසා ඇෆ්‍රිකා කොහොමත් කැපිටල්. ඇෆ්‍රිකා, ඒෂියා, පැසිෆික්. හරි. පැසිෆික් කියන්නේ මහද්වීපය නෙවෙයි සාගරයක්. ඒ සියල්ල මහද්වීප හරි සාගර හරි ඔක්කොම ප්‍රොපර් නවුන්ස් එහෙනම් මුල් අකුරු කැපිටල්. හරි. හැබැයි මේක මහද්වීපයක නමක්. එහෙනම් continent මහද්වීපය කියන එකත් කැපිටල්. මහද්වීපය කියන්නේ පොදුවේ මහද්වීප ගොඩක් තියෙන නිසා ඒක සිම්පල්. මොකද ඒක පොදු නාමයක් කොමන් නවුන් එකක්. හරි මහද්වීපය ගම එක මහද්වීපයක් විතරක් නෙමෙයි ඕන තරම් තියෙනවානේ. හරි. පහක් තියෙනවානේ. ඒක නිසා ඒක සිම්පල් වෙන්න ඕන සාමාන්‍ය අවස්ථාවකදී. මෙතෙන්දි කැපිටල් හේතුව මේක මහද්වීපයක නමක්. මහද්වීපයක නමක් ලියන නිසා සීට් කැපිටල්. continent මහද්වීපය මොන මහද්වීපය? continent of හැබැයි of simple. හරි ඒ වගේ preposition simple. ඇෆ්‍රිකා ඒ කැපිටල්. ඔන්නම තමයි එන්නේ. අප්‍රිකා මහද්වීපය. තමිළු හරි. very good. of that හැබැයි 5 great lakes. හරි. ඔය කියන අර පංචමහාවිල් දන්නවනේ පංචමහාවිල් මිචිගන් වගේ කිහිපයක් තියෙනවානේ ඇමරිකාවේ. පංචමහාවිල්. ඒක තමයි මේ lakes කියලා කියන්නේ. වැව් නෙමෙයි මෙතන අදහස. මෙතන පංචමහාවිල් තමයි අදහස් කරන්නේ. සාමාන්‍ය lake කියන්නේ වැවක්නේ. හරි. 5 greats කියන්නේ පංචමහාවිල්. ඒක නමක්. එහෙනම් මුල් අකුරු සියල්ල කැපිටල්. 5 great lakes. හරි ඒකේ පංච මහාවිල්. මොකද ලියන්නේ? එදා හෝම්වර්ක් දුන්න පුතා මේක ඇක්ටිවිටීස් කරන පොතේ. පිටු අංකේ දාන්න පිටු 42 ප්‍රශ්න කරන්න ඇක්ටිවිටීස් කරන්න පොතක් තියාගන්න. ඒක තමයි අපි මේකේ ප්‍රශ්න කරන්නේ. ඒ පොතේ ලියන්න තියෙන්නේ. එදා හෝම්වර්ක් එක අපිට දුන්නා. හරි. Good Friday. කොහොමද එන්නේ? ඒකත් ආගමික උත්සවයක නමක්. ඒක නිසා G capital F capital. හරි මහසිකුරාදා ආගමික උත්සවයක නමක්. G සහ F capital. හරි විශේෂ දිනයක් ඒ ආගමික කට්ටියකගේ G සහ F capital. හරි සෙනරත් පරණවිතාන S capital නමක් නිසා proper noun පරණවිතාන කියද්දී P capital පරණවිතාන S සහ P capital මම අන්ඩර්ලයින් කරනවා capital වල දැන් සෙනරත් පරණවිතාන SP capital දැන් ඔයගොල්ලන්ගේ නම ලියද්දී හැම name ඒ කියන්නේ first name middle name last name සියල්ලගේ මුල් අකුර capital රාසික් කියන්නේ නමක් මුස්ලිම් ජාතික නමක් R capital ආලෝක හොස්පිටල් රෝහලක නමක් හරි ආලෝක හොස්පිටල්
හරි මම මෙතන ලියන්න. ආලෝක කියන්නේ ප්‍රොපර් noun එකක් A capital. හැබැයි hospital කියන්නේ common noun එකක්. සාමාන්‍යයෙන් නම් simple. ඕන තරම් ස්පිරිතාල තියෙනවනේ, ප්‍රෝහල් තියෙනවනේ. සාමාන්‍යයෙන් simple. මෙතනදී නමක් නිසා H capital. ආලෝක කියන hospital එකේ නම. ඒක නිසා A සහ H capital. නවලෝක hospitals. හරි. ආසිරි hospitals. ඒත් A සහ H capital. ඇල්බර්ට් අයින්ස්ටයින් විද්‍යාඥයෙකුගේ නමක් A සහ E capital. E capital. හරි. A සහ E capital. ඇල්බර්ට් අයින්ස්ටයින්. දන්නවනේ රවුල තියෙන්නේ. රවුලේ සුදු පාට කොණ්ඩයක් වගේ තියෙනවා. හරි. Thursday the 29th May. ඒක බ්‍රහස්පතින්දා දවසක්ලු 29. හරි මැයි මාසේ 29 බ්‍රහස්පතින්දා. මැයි 29 වෙන බ්‍රහස්පතින්දා. මැයි 29 වෙන බ්‍රහස්පතින්දා. Thursday කියන්නේ proper noun එකක් දවසක නමක්. එහෙනම් T capital දෙන්න ඕනේ. Thursday T capital. Thursday the 29th. හරි ද වගේ කොහොම simple. Thursday proper noun එකක් capital. දවසක නමක් T capital. ඊට පස්සේ May කියලා තියෙනවානේ 29 නිකම්ම May. මාසක නමක් M capital වෙන්න ඕනේ. හරි ඒක තනි වචනයක් මම ඊට බඳ නිසා දෙකකට ගත්තේ. දැන් මෙතනම ලියන්න. තනි වචනයක්. පේජ් එක ලියන්න. මාසක නමක් proper noun නම් capital මුල් අකුර. ශ්‍රී ලංකා දේශී proper noun එකක් රටක නමක් මුල් අකුර capital. SL capital. නමේ කොටස් දෙකක් නේ මුල් අකුරු දෙකම capital. I කියන එක මුලාවත් මැදාවත් කොහේ ආවත් මම නම් අදහස් කරන්නේ I capital. pronoun එක සර්වනාමයේ මම කියන සර්වනාමයේ කොහේ ආවත් capital. දෙසි නේද? හරියට මාක් කරගන්න. මහසිකුරාදා සමරන කතෝලික අයනේ. Good Friday මහසිකුරාදා. හරි. පිටුව 42. හරිද මේක මාක් කරගත්තද? ඊට පස්සේ මේක ඉවරයි. අර දම් පාටට වගේ තියෙන කොටුවක් ඒක කියව ගන්න චුට්ටක්. writing කියලා තියෙන. පිටුව 42 යටම තියෙන කොටුව කියව ගන්න. අද කැමති කෙනෙක්ට මම පොඩක් රීඩින් කියවන්න chance එක දෙනවා. බලමු සිග්නල් හොඳ ප්‍රශ්න ඒ කියන්නේ ඔයගලගේ සිග්නල් හොඳ නම් කැඩි කැඩි වගේ එහෙම නැත්නම් වගේ සිග්නල් වලින් අවස්ථාව දෙනවා. කැමති කෙනෙක්ට නම් කරන්නේ නැහැ. කැමති කෙනෙක්ට පුළුවන් ඉදිරිපත් වෙලා කියවන්න. හරි. රයිටින් ලිවීම බලමු. මේ මොනවා ගැනද මේ කියන්නේ? විරාම ලක්ෂණ ගැන. හරි. විරාම ලක්ෂණ වලට කියන ඉංග්‍රීසි වලින් punctuation marks කියලා. punctuation marks කියන්නේ දැනට ලියන්න විරාම ලක්ෂණ.
විරාම ලක්ෂණ. සර් ටෙක්ස්ට්බුක් එකේ නේද ලියා ගන්න ඕන? මෙහෙමයි දුව මේ පාඩම මෙහෙම දැන් සම්පූර්ණ කරන්න යන්නේ නැහැ. ටෙක්ස්ට් බුක් එකේ පැන්සල ලියන්න ප්‍රශ්නයක් නැහැ. මොකද කියන්නේ විරාම ලක්ෂණ කිව්වම ගොඩක් තියෙනවානේ. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ඔක්කොම නැහැ. තව ඉස්සරහට තියෙන්නේ. 9 වසරේ වගේ තියෙන ඔක්කොම ටික. දැම්මේ නැහැ. දැන් පොඩ නම් මතක තියාගන්න. පංචුේෂන් මාක්ස් කියන්නේ විරාම ලක්ෂණ. විරාම ලක්ෂණ. විරාම ලක්ෂණ කියන්නේ මොනවද? මට කියන්න ඔයගොල්ලෝ දාන්න විරාම ලක්ෂණ සිංහල වලට කරලා තියෙන්නේ මොනවද විරාම ලක්ෂණ? සිංහල වලට ඉගෙනගෙන තියෙනව නේද? සමාව. තව full stop විස්මය ආදී ලකුණ. විස්මයාර්ථ ලකුණ. ඒ කියන්නේ මේක සමාව සමාව. විස්මයාර්ථ ලකුණ කියන්නේ මේක. question mark exclamation mark. මොකද? question mark question mark. ප්‍රශ්නාර්ථ ලකුණ. මේ තියෙන විස්මයාර්ථ ලකුණ. හරි ඔය වගේ ගොඩක් තියෙනවා නේද? යුගල තව මේවා තියෙනවා උද්දුත පාඩ, inverted commas. හරි කවුරුහරි කියපු දෙයක් උපුටා ගැනීමක් නම් මේ වගේ inverted commas දානවා නේද? ඔය වගේ ගොඩක් තියෙනවා. හරි. අනිවාර්යයෙන් full stop එක දාන්න ඕනේ හැම වාක්‍යයකම අන්තිමට full stop. හරි. දැන් මෙතෙන්දි කතා කරන්නේ question mark එක ගැන. සහ full stop ගැන. හරි. ඔන්න බලන්න. බලන්න question marks කොයිලාට දාන්න කියලා. බලන්න පිටුව 42 මුලින්ම කියනවා ඒ දම්පාට කොටුවේ we end අපි අවසන් කරනවා a question ප්‍රශ්නයක් with a question mark එකක් සහිතව with කියන්නේ සහිතව නැත්නම් සමග හරිනේ ප්‍රශ්නයක් නම් ඒ ප්‍රශ්නේ අපි ඉවර කරන්නේ question mark එකක් දාලා ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා හරිනේ ප්‍රශ්නයක අන්තිමට ප්‍රශ්නාර්ථ ලකුණක් දානවා ඔන්න උදාහරණයක් දෙනවා she goes හරි ඇයි she එක go නැතුව goes උනේ ඇයි es ආවේ what is the reason ඒක වචන හින්දා she ඒක වචන නිසා very good she කියන්නේ කතරු subject එක ඒක වචන එහෙනම් go එකට s දාන්න ඕනේ හැබැයි අන්තිමට o නිසා දාන්නේ s නෙමෙයි es mango mangoes ඒ වගේ තමයි හරි අන්තිම o නම් es දාන්න she goes ඇයි යනවා to the post office තැපැල් කන්තෝරුවට ට කියන්නේ to කියන්නේ ට තැපැල් කන්තෝරුවට ඇය යනවා තැපැල් කාර්යාලයට හරි ඒක නිකම්ම වාක්‍යයක් ඒක නිසා වාක්‍ය අවසානයේට නැවතීමේ ලකුණ full stop දැම්මා හරි ඒකත් විරාම ලකුණ full stop එක ඒක අහනවා ප්‍රශ්නයක් විදිහට ඇය post office එකට යනවද ඇය තැපැල් කන්තෝරුවට යනවද කියලා ප්‍රශ්නයක් අහන්නේ කොහොමද හොඳට මතක තියාගන්න පොඩක් මේක අපි ග්‍රැමර් වලටත් කළා ටෙන්සස් යටතේ ප්‍රශ්නයක් අහද්දි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ ප්‍රශ්නයක් අහනවා නම් do හරි does හරි ඉස්සරහට ගන්න ඕන හරි she ඒක වචන නිසා අපි ගන්න does දැන් ඔරිජිනල් වාක්‍යය මොකද she goes ඇය යනවා ඇය යනවද කියලා අහන්න නම් මේක සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් නිසා do හරි does හරි ඉස්සරහට ගන්න do හරි does හරි she ඒක වචන නිසා අපි ගන්න does බහුවචන වුණා නම් they වගේ බහුවචන වුණා නම් අපි ගන්නෙ does වෙනුවට do they go ඕන් යනවාද මෙතන she ඒක වචන අපි ගන්න does දැන් මේක ලියනවා එහෙම does she දැන් go විතරයි දාන්නේ මොකද does තියෙන නිසා ඒක වචන කියලා දාන්නවා මෙතෙන් ආපහු es දාන්න අවශ්‍ය නැහැ බලන්න එහෙම නේද කරලා තියෙන්නේ does she go බලන්න උත්තරේ does she go ඇය යනවාද හරි තවත් ක්‍රම තියෙනවා ඒක පැහැදිලි කරන්න පුළුවන් does go සමානයි goes විදිහට සමාන තවත් ක්‍රම තියෙනවා හොඳට මතක තියාගන්න සරල වර්තමාන කාලයෙන් ප්‍රශ්නයක් අහනවා නම් do හරි does හරි ඉස්සරහට ගන්න does ගන්නේ she ඒක වචන නිසා මෙතන they වගේ බහුවචන දෙයක් තිබ්බනම් do ගන්නේ does හරි do හරි ගත්තු ගමන් මෙයාගේ තිබිච්ච s එක නැතුව යනවා does she go ඇය යනවද to the post office ඇය තැපැල් කන්තෝරුවට යනවද ප්‍රශ්නයක් හරි කොහොමද ප්‍රශ්නයක් කියලා දැනගත්තේ do does වලින් පටන් ගන්න ප්‍රශ්නයක් නම් අන්තිමට question mark එක දාන්න ඕනේ ප්‍රශ්නාර්ථ ලකුණ දාලා තියෙනවනේ හරි එහෙනම් ප්‍රශ්නයක අගට ප්‍රශ්නාර්ථ ලකුණ දාන්න ඊළඟ උදාහරණය they කියන්නේ ඔවුන් ඔව්හු හරි ආ කියන්නේ ඉන්නවා ඔව්හු ඉන්නවා කතා කරන භාෂාවෙන් කියනවා නම් ඔවුන් ඉන්නවා at home
නිවසේ ඔවුන් ගෙදර ඉන්නවා. හරි. ඔවුන් ගෙදර ඉන්නවාද? ආ කියන එක ඉස්සරහට ගත්තා. දැක්කනේ? ආ ඉස්සරහට ගත්තාම ඉන්නවා නෙමෙයි ඉන්නවාද? they කියන්නේ ඔවුන්, ආ කියන්නේ ඉන්නවා, at home කියන්නේ ගෙදර. ඔවුන් ගෙදර ඉන්නවා. ඔවුන් ගෙදර ඉන්නවාද කියන්නේ ආ කියන එක verb එක ඉස්සරහට ගන්නවා. ආ තමයි ක්‍රියාපදයේ තේරුම ඉන්නවා. ආයෙ ඉස්සරහට ගත්තාම ඉන්නවාද? එතකොට ඒක ප්‍රශ්නයක්. Are they at home? ප්‍රශ්නයක් නිසා ඉන්නවාදනේ? මේ කියන්නේ ඉන්නවද? ඉන්නවාද? ප්‍රශ්නයක් නේ. ඒක නිසා මෙතන question mark දාන්න. ප්‍රශ්නයක් නම් question mark දාන්න. නිකම්ම sentence එකක් නිසා full stop දාලා තියෙන්නේ ඊට උඩ එක. හරි. ඔවුන් ගෙදර ඉන්නවද? හරි. එහෙනම් ප්‍රශ්න වල අන්තිමට මොකක්ද දාන්නේ? question mark. We write full stop. නැවතීමේ ලකුණ. full stop එක උඩට දාන්න. ඔන්න බලන්න දාන්න තැන. To show පෙන්වන්නට that කියන්නේ කියලා. මොකක් කියලා පෙන්වන්නද? A sentence වාක්‍යයක් has ended. has කියන්නේ තියෙනවා, ended කියන්නේ අවසාන වෙලා. ලියන තේරුම ended කියන්නේ අවසාන වෙලා. has කියන්නේ තියෙනවනේ. අවසාන වෙලා තියෙනවා. A sentence කියන්නේ වාක්‍යයක්. එහෙනම් වාක්‍යයක් අවසාන වෙලා තියෙනවා කියලා පෙන්වන්න. එහෙනම් වාක්‍යයක් ඉවරයි කියලා පෙන්වන්න අපි full stop. නැවතීමේ ලකුණ දානවා. Gimal is a good boy. Gimal හොඳ පිරිමි ළමයෙක්. හරි. බලන්න. ඔයාලා කටුනක් අගල ඉස්කෝලේ යන්නේ වගේ. Gimal is a good boy. මල්ලි කෑ ගහන්න නැතුව ඉන්නකො මොන කරුණ කරයක්ද? හරි. මියුට් කරගෙන ඉන්න. Gimal is කියන්නේ වෙනවා. ඒක තමයි ක්‍රියාපදේ. Gimal වෙනවා. කියන්නේ අල්පයන්. good කියන්නේ හොඳ. boy දන්නවනේ පිරිමි ළමයානේ. Gimal හොඳ පිරිමි ළමයෙක් වෙනවා. වාක්‍ය ඉවරයි. එහෙනම් full stop දාන්නවා. නැවතීමේ ලකුණ දාන්නවා. හරි. Gimal ප්‍රොනවුන් එක G capital. එහෙනම් වාක්‍යයක අගට full stop දානවා. හරි. තව උදාහරණයක් කියමු. ඔහු වෛද්‍යවරයෙක් වෙනවා. ඔහු නම් he. වෙනවා නම් is. වෛද්‍යවරයෙක් නම් a doctor. ડોක්ටර් වෛද්‍යවරයෙක් වෙනවා. හරි. අවසානයේ full stop දාන්න. දැක්කද? අනිවාර්යෙන් is එක ඕන. මොකද අනිවාර්යෙන් ඉංග්‍රීසි වාක්‍යයේ ක්‍රියාපදයක් තියෙන්නම ඕන. නැත්නම් වාක්‍ය වැරදි. නිකම්ම he doctor කිව්වොත් he a doctor කියන්නේ ඔහු a doctor වෛද්‍යවරයෙක්. සිංහල ගණව නම් හරි. හැබැයි is එක ඕනමයි. ඔහු වෛද්‍යවරයෙක් විතරක් නෙමෙයි වෙනවා කියලා ඕන. ක්‍රියාපදයක් ඕනමයි ඉංග්‍රීසි වාක්‍යෙක. he is a doctor. හරි. ඊළඟ අවස්ථාව. එහෙනම් වාක්‍යයක අන්තිමට full stop දාන්න. ඊළඟට full stop දාන අවස්ථාව තමයි to show. දෙවෙනි අවස්ථාව බලන්න දෙවෙනි හරිය to show පෙන්වන්නට that කියලා an abbreviation කෙටි යෙදුමක්. ලියන abbreviation කියන්නේ කෙටි යෙදුමක්. abbreviation කෙටි යෙදුමක් has ended කෙටි යෙදුමක් අවසාන වෙලා කියලා පෙන්වන්න. හරි. abbreviation කියන්නේ කෙටි යෙදුම. දැන් කලියා ගන්න. කෙටි යෙදුමක් අවසානයි කියලා පෙන්වන්න. This is Mr. Silva. This කියන්නේ මේ, is කියන්නේ ඉන්නවා. This කියන්නේ මේ, is කියන්නේ ඉන්නවා. මේ ඉන්නේ Mr. Silva. ඔන්න Mr. කියන්නේ දිග පදයක්. Mr. කියන එක කෙටි කරාම MR කියලා කියන්නේ. ඔන්න කෙටි යෙදුමක්. ඒක අවසානයි කියලා පෙන්නන්න full stop දාන්න. දැක්කද? Mr. කියන්නේ abbreviation එක, කෙටි යෙදුමක්. ඒක අවසානයි කියලා පෙන්නන්න full stop දාන්න. this is Siva නේ, Siva නෙමෙයි Siva. S capital.
මේ ඉන්නේ මිස්ටර් සිවා මහත්මයා. මිස්ටර් කියන්නේ මහත්මයා. හරි ඒ වගේ තවත් කෙනෙක් තියෙනවා මිසිස් නම් MRS full stop. හරි මිස් කියලා කියනවනේ MISS කියලා සම්පූර්ණ ලියන අවස්ථාවක් තියෙන එක නම් කෙටියදුමක් නෙමෙයි. එහෙම ගත්තොත් මිස් නම් MS කියලා දාන්න. කෙටියද. හරි. ડોක්ටර් DR කියන්නේ කම් full stop. ඔන්න කෙටියද. ડોක්ටර් කියන පදේ කෙටි කරලා DR full stop. හරි. ඔය වගේ කෙටියදුම් වල අවසානයේට full stop දානවා. ඔන්න තවත් තිත තියෙන අවස්ථාව. නැවතීමේ ලකුණ. හරි. ඊළඟ එක අවසාන එක as a decimal point. හරි. decimal point කියන්නේ මොකක්ද තේරුම? decimal point ඔයාලා ගණන් වලට ඉගෙන ගන්නවා. decimal point කියන්නේ මොකක්ද? What is the decimal point? දශම තිත. decimal point කියන්නේ දශම තිත. හරි. 0.5යි. මෙන්න තියෙන decimal point එක. දශම තිත. දශම තිත අපිට තියන්න ඕන අවස්ථාව මොකද්ද? වෙලාව කියද්දි 10:30 AM. මෙන්න දශම තිත තිබ්බා. දශම තිත තියන්න අපිට නැවතීමේ ලකුණ නේද ඕනේ? full stop එක ඕනේ වෙනවා. තිත full stop ඕනේ වෙනවා. දශම තිත තියන්න. දැක්කද? 10:30 AM. මොන AM කියන එකත් කෙටි කරන්නේ. ඒත් full stops දාලා. හරි කෙටි යෙදීමක්. කෙටි යෙදුමක් සඳහා AM කෙටි කරන්නේ full stops දෙකක් දැම්මා. 10 දින කියලා කියන්නේ වෙලාව සඳහන් කරද්දී දශම තිත තියන්නත් full stop දැම්මා. බලන්න උදාහරණය. We went කියන්නේ ගියා. go කියන්නේ යනවා, went කියන්නේ ගියා. අතීත කාල. අපි ගියා to the canteen. canteen එකට ආපන ශාලාවට at 10:30 am. පෙරවරු 10:30ට. අපි පෙරවරු 10:30ට canteen එකට ගියා. බලන්න වෙලාවට කලින් at කියන එක අනිවාර්යෙන් දාන්න ඕන. දන්න තැන ලියා ගන්න at කියන එක අනිවාර්යෙන් දාන්න ඕන වෙලාවක් සඳහන් කරලා. ස්ටාර් මාක් එකක් දාගන්න. හරි වෙලාව සඳහන් කරලා වෙන්න දශම තිත තියෙනවා. තව උදාහරණයක් 7:15 ඔන්න දශම තිත. හරි. ඔයගොල්ලෝ ගණන් වලදී ඉගෙන ගන්නවා නම් මට කියන්න මේක පොඩ්ඩක් කොහොමද කියන්නේ කියලා. හරි මේක කියවන්න. මේක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? 0.5. ඔව් 5.6 කියලා කියන්නේ 56 නෙමෙයි. හරි. ඉංග්‍රීසි එකේ කියනවා 0.56 56 නෙමෙයි. හරි. හරි. එහෙනම් ඔකත් ඔය දැනුම තියාගෙන turn to page number 43 පිටුව 43 පිටුව 43 activity 4 page number 43 activity 4 මොකද්ද කියන්නේ use කියන්නේ පාවිච්චි කරන්න punctuation විරාම ලක්ෂණ දන්නවා විරාම ලක්ෂණ පාවිච්චි කරන්න as කියන්නේ less necessary අවශ්‍ය ලෙස necessary කියන්නේ අවශ්‍ය ලෙස විරාම ලක්ෂණ පාවිච්චි කරන්න. හරි. පැන්සලෙන් මේකම කරන්න. අච්චු පොතේම පැන්සලෙන් කරන්න. අවශ්‍ය තැන් වල ප්‍රශ්නයක් නම් අන්තිමට ප්‍රශ්නාර්ථ ලකුණු දාන්න. නිකම්ම වාක්‍යයක් නම් අන්තිමට full stop දාන්න. හරි. අර am වගේ pm වගේ තියෙනවා නම් කෙටි යෙදුම් මේ වගේ තිත් තියන්න. හරි. වෙලාවක් තියනවා නම් එතනත් දශම තිත තියන්න. කරගෙන යන්න බෑ. පැන්සලෙන් මේකම කරන්න. අච්චු පොතෙන් පැන්සලෙන් හරියට. Yeah, very good. Anita,
activity 4 එක. finished. හරි, very good. අමිදු activity 4 පිටුව 43 page number 43. ඉතින් මම ටයිප් කළා මම I have finished කියලා. එතන මම හරියට බලන්න කවුද ඉවර කියලා. හරි මේකෙන් පස්සේ කැමති කෙනෙක්ට අවස්ථාව දෙනවා අර ලක්ෂ්මන් කදිරගාමර ගජමන් නෝන ඒගොල්ලෝ ගැන පොඩ්ඩක් මේකම රීඩින් කරන්න. හරි කියවන්න අවස්ථාව දෙනවා කැමති කෙනෙක්ට. පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කැමති කෙනෙක්ට. විනාඩි 6. හිමාංශා හරි. ඉවරයි සර්. ඉතලා හරි. හරි ඒක ඉවරයිද activity 5 එකේ තියෙන්නේ full stops නැවතීමේ ලකුණු දාලා නැහැ. හරි වාක්‍ය කියවලා අවසානයේ නැවතීමේ ලකුණු දාන්න තියෙනවා. activity 5 එකේ නැවතීමේ ලකුණු විතරයි දාන්න තියෙන්නේ. ඉවරයිද ඒක කරන්න පුළුවන්. activity 4 එකේ මොකද්ද කරන්න තියෙන්නේ? 4 එකේ කරන්න තියෙන්නේ punctuation marks විරාම ලක්ෂණ දාන්න තියෙන්නේ අවශ්‍ය පරිදි. හරි question එකක් නම් question mark එක දාන්න තියෙන්නේ. නිකම්ම වාක්‍යයක් නම් full stop එක දාන්න තියෙන්නේ. අර am pm වගේ කියද්දි full stop දාන්න ඕනේ නේ. හරි වෙලාවක් නම් වචන ටික තියන්න. ඒ ටික තමයි කරන්නේ. සර් ඔව් කියන්නේ. ක්ලාස් එක ඉවර වෙන්නේ 4ටද? ඔව් 4ට විනාඩි 5ක් වගේ කරක් වෙයි. 4:05 4:10 වගේ වෙනක් පුළුවන්. ඒ ක්ලාස් එක තියෙනවා ඊට පස්සේ. Do you have a class? ඔව් සර් ඉවරයි කාට ක්ලාස් එක. 5ට? 5ටද? සර් 4යි කාට. ඊට කලින් ඉවර කරනවා. කමිදු හරි නේද? හරි සර්. හරි. දින්හස් හරිද? දින්හස් හරිද එහෙනම් බලමු දෙක. තාම කවුද කරන්නේ? 4 එක නේද බලමු දැන්. activity 4 තමයි බලන්නේ. 4 බලන්නේ. තාම කවුද කරන්නේ? finish sir. finished. දින්හස් හරිද? හරිද බලමු එහෙනම්. activity 4. use punctuation as necessary. කියවන එක අවශ්‍ය පරිදි විරාම ලක්ෂණ දාන්න තියෙනවා. example එකක් දීලා තියෙනවා උදාහරණයක්. are we going? හරි. we are going කියන්නේ අපි යමින් ඉන්නවා. go කියන්නේ යනවනේ. මේ අමතර දේවල් කියන්නේ ing කියන්නේ අල්ලන යන්නේ. එහෙනම් යමින් ආ කියන්නේ ඉන්නවා. අපි මේක දැනගන්න ඕනේ. කලින් කරලා තියෙන්නේ. අපි යමින් ඉන්නවා. tense එක මොකද්ද? What is the tense? කවුද tense එක දන්නේ? tense එක මොකද්ද? කාලය මොකද්ද? වර්තමාන ඔව් වර්තමාන තමයි. ඉංග්‍රීසි වලින් නම present continuous tense. දැන් සිදු වෙමින් පවතින ක්‍රියාවක්.
මේ දැන් මේ මොහොතේ යමින් ඉන්නවා. present continuous කියන්නේ ඒකයි. හරි. මේ මොහොතේ වෙන ක්‍රියාවක් නම් am is එක verb එකට ing දානවා. අලුත් අයට බය වෙන්න මම ටෙන්සස් ටික වෙනම අලුත් අයට හිටියේ නැති අයට මම වෙනම කරන්නම් ටෙන්සස් ටික. පරණ අයට සහභාගී වෙන්න පුළුවන් මම වෙනම දවසක් දාලා කරන්න. ඒ කියන්නේ normal class එකට අමතරව වෙන අමතර දවසක් දාලා කරන්න. හරි. we are going කියන්නේ අපි යමින් ඉන්නවා. ඒ කියන්නේ මේ මොහොතේ යමින් ඉන්නවා. අපි යමින් ඉන්නවාද? ප්‍රශ්නේ වලපත් කරන්නේ ආයෙක ඉස්සරහට ගන්නවා. are we going කියන්නේ අපි යමින් ඉන්නවද? අපි යමින් ඉන්නවද ප්‍රශ්නයක්. කොහෙද? to the playground. ක්‍රීඩා පිට්ටනියට. to the playground. අද today. ප්‍රශ්නයක්නේ ඉන්නවද? එහෙනම් question mark දානවා. දාලා දෙන්නේ. පොතේ දාලා තියෙන්නේ නේ. හරි. අද අපි ක්‍රීඩා පිට්ටනියට යමින් ඉන්නවද? එහෙම නැත්නම් මේකේ අදහස ගන්න පුළුවන්. දැනටමත් plan කරලා තියෙන්නේ. අද අපි යන්නද ඉන්නේ? අද අපි යනවද අනාගතේ? ඒ අදහස ගන්නත් පුළුවන්. හරි. හොඳට මතක තියාගන්න අනාගතේ කරන්න ඉන්න දේවල් උනත් මේ විදිහට විස්තර ගන්න පුළුවන්. මේ මොහොතේ වෙන දේවල් වගේම අනාගතේ කරන්න ඉන්න දේවලුත් කියන්න පුළුවන්. හරි ඒක තව ඉස්සරහට ඉගෙන ගන්නවා. හරි. ඒව දන්නේ නැහැ කියලා මෙච්චර බය වෙන්න එපා. ඉස්සරහට ඒවා ඉගෙන ගන්නවා. What's the time? ප්‍රශ්නයක්නේ what is the time? වෙලාව කීයද? වෙලාව කීයද? හරි. What's the time? What is the time? question mark එක දාන්න ඕනේ. What's the time? question mark එකක් දාන්න ඕනේ. ගන්න දාලාද කියලා හරිනම් හරි දාලා. හරි මේක නම් හරි දාන්න අවශ්‍ය නැහැ නේ ටෙක්ස්ට් බුක් එකේ. හරි question mark එකක් දාන්න ඕනේ. What is the time? වෙලාව කීයද? හා? ටෙක්ස්ට් බුක් එකේ හරි දාන්න එපා. හා? හරි දාන්න බෑ. ඔව් හරි දාන්න එපා. හරි. what's the time? වෙලාව කීයද? හරි. මේක ප්‍රශ්නයක් බවට පත් වුණේ what එක නිසා. හරි හොඳට මතක තියාගන්න. what කියන සාමාන්‍යයෙන් මොකද්ද කියන එක. වෙලාව මොකද්ද කියලා අපි අහන්නේ නැහැ නේද? වෙලාව කීයද? හොඳට මතක තියාගන්න මේවට කියනවා WH questions කියලා. WH question verbs. ඇයි WH වලින් පටන් ගන්න? what කියන්නේ මොකද්ද? හරි. අවශ්‍ය නම් ග්‍රැමර් පොතේ ලියන්න දන්නේ නැත්නම් ඔහොම ටක් ගාලා ග්‍රැමර් පොත ගත්තා ග්‍රැමර් පොතේ ලියන්න. what කියන්නේ මොකද්ද? හරි. why කියන්නේ ඇයි? where කියන්නේ කොහෙද? හරි මේ ඔක්කොම ප්‍රශ්න. when කියන්නේ කවදාද? නැත්තම් කොයි වෙලාවේද? කීයටද කියලා තේරුම් ගන්නත් පුළුවන්. හරි. කීයටද කියන එක මෙහෙම ගන්නත් පුළුවන්. what time? කීයටද? හරි. who කියන්නේ කවුද? which මොන එකද? ඒ කියන්නේ මේ විදිහට අහනවා. පෑන් දෙකක් පෙන්නලා අහනවා. which is your pen? මොන එකද වාගේ පෑන? කෝකද කියන එක. ඊට අමතරව how කොහොමද? මේවා තමයි ප්‍රධාන වශයෙන් ප්‍රශ්න අහන වචන. එහෙනම් මේ වගේ දෙයකින් මේ වගේ වචනකින් වාක්‍ය පටන් ගන්න තියනවා නම් ඒක ප්‍රශ්නයක්. එහෙනම් අනිවාර්යෙන් අන්තිමට question mark එක දාන්න. හරිද? what's the time? වෙලාව කීයද? හරි question mark දානවා. ඒ
ඉක්මන ලියා ගන්න අවශ්‍ය නම් බ්‍රහ්මපොතේ ලියන්න එක. මේවා අනිවාර්යෙන් ටෙම්ප්ලේට්ස් වලට එනවා. ලේසි තමයි පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා. අනිත් වසරේ වාර විභාගෙට එනවා. ටෙක්ස් එකක් තියනද? මොකද? වාර විභාගය තියනද? ඇචුට මයික් එක ඉටු කරලා හදාන්න නදුව. සර් වාර විභාගය තියනද? වාර විභාගයේ සමහර වෙලාවට ඔන්ලයින් තියෙයි. ඉස්කෝලේ පටන් ගත්තොත් තියයි ඉතින්. ඉස්කෝලේ අප්‍රේල් 19 පටන් ගත්තොත් මාසයක් විතර වගේ ඉස්කෝලේ තියලා ඊට පස්සේ වාර විභාගයක් තියෙනවා. නැත්නම් සමහර ඉස්කෝලේ වල ඔන්ලයින් තියෙනවා. සමහර ඉස්කෝලේ වල ඔන්ලයින් දැන් බස්නාහිර පළාතේ ඔන්ලයින් තියෙනවා වාර විභාග. සර් කැස් බෑවේ අර දෙමළ පන්තිය ගාවත් කරනද? චුට්ටක් මයික් එක කිට්ටු වෙලා. සර් අර කැස් බෑවේ අර උසාවිය ගාව අර සිප්මී මේ මොන්ඩිසෝරිය ගාව කරනද සර්? ඔව් සිප්මී තමයි කරන්නේ. සිප්නී කෙල්ස කරන්නේ? ඒ ක්ලාස් එක තමයි කරන්නේ. පටන් ගත්තාම අවසර දුන්නාම කරන්නේ මේ පන්ති ඔන්ලයින් වලින් පස්සේ ඒ ක්ලාස් එක තමයි කරන්නේ. ඔව් කියන්නේ. අර බස්නාහිර පළාතේ පේපර් පොත අද සාකච්ඡා කරනවද? අද කරන්නේ නැහැ. ඒක අරන් තියාගන්න. ලබන සතියේ හරි ඊළඟ සතියේ හරි වගේ නම් ඩිස්කස් කරන්න ගන්නවා. බස්නාහිර පළාත් පස්සේ. කොච්චරක් කරන්න? ෆස්ට් ටර්ම් එකේ පේපර්ස් ෆස්ට් ටර්ම් එකේ පළවෙනි වාරේ දැන් පේපර්ස් දෙකක් වගේ කරන්නකෝ. හරි මුලින්ම තියෙන පේපර්ස් දෙක කරන්නකෝ. පළවෙනි වාරේ. ඒක සර් තාම මම ගත්තේ නැහැ. ඒක නම මොකක්ද කියලා චුට්ටක් කියන්න පුළුවන් සර්? හරි මම සිංහලෙන් ගන්නකො බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රය. වෙස්ටර්න් ප්‍රොවින්ස් පාස් පේපර්ස්. So let's see how many other there. හරි ඉංග්‍රීසි වලට තියෙන එක හැම විෂයකම තියෙනවා grade 6 6 වසර ඒක SD විජේතුංග කෙනෙක් ගන්න මොකද අර මොඩල් පේපර්ස් එකේ මේකම මොඩල් පේපර්ස් තියෙනවා SD විජේතුංග පබ්ලිකේෂන් කියන එක ඒක ගන්න ඒක අපි ඩිස්කස් කරන්න පටන් ගන්නවා ළඟදී ඒක පේපර්ස් කරනවා හරි හොඳ පේපර්ස් තියෙනවා thank you sir හරි හරි එහෙනම් what's the time කියන එක හරි ඊළඟ එක do you want ඔයාට ඕනද do හරි does හරි වලින් පටන් ගත්තොත් මතක තියාගන්න එතනම ලියා ගන්න do did does වගේ ඒවායින් පටන් ගත්තා ඒ වගේම has have ඒවායින් පටන් ගත්තා will තවත් තියෙනවා මේ වගේ පටන් ගත්තත් ඒවා ප්‍රශ්න තමයි හරි එහෙනම් do you want ඔයාට ඕනද ප්‍රශ්නයක් another piece of cake තවත් කේක් කෑල්ලක් another කියන්නේ තවත් another තවත් one more ඔයාට ඕනද තවත් කේක් කෑල්ලක් ප්‍රශ්නයක් නේ එහෙනම් question mark හරි number 2 question mark ඊළඟ I need a break. I need මට අවශ්‍යයි a break. මට විරාමයක් අවශ්‍යයි. ප්‍රශ්නයක්ද? I කියන්නේ මම මට අවශ්‍යයි විරාමයක්. නිකම්ම වාක්‍යයක් නේ. එහෙනම් full stop. full stop තමයි දාන්නේ. මට විරාමයක් අවශ්‍යයි. It is 5 pm now. දැන් වෙලාව 5:05යි. හරි වෙලාව කියන්නේ එහෙමයි. It is දාලා ඉස්සරහට. මොකද මේ වාක්‍යයට කතරු කෙනෙක් නැහැ. ඉතින් it දානවා. it දාපු ගමන් අපි දාන්නේ am is වලින් is. හරි. මෙතන it වලට තේරුමක් නැහැ. වෙලාව කියද්දි it is එනවා කියලා මතක තියාගන්න දැනට. It is 5 pm now. now කියන්නේ දැන් වෙලාව 5:05යි. හරි. now එකට පස්සේ full stop ඕන.
now වලට පස්සේ ඊට පස්සේ pm කියන්නේ එතෙන්ට full stop ඕන නේද හරි now වලට පස්සේ full stop ඊට පස්සේ pm කියද්දි full stop හරිද ඊළඟ number 5 මේ කියන්නේ පුළුවන්ද ප්‍රශ්නයක්නේ එහෙනම් full question mark එක ඕන ප්‍රශ්නයක් නිසා question mark may I මට පුළුවන්ද come එන්න මට එන්න පුළුවන්ද in ඇතුළට මට ඇතුළට එන්න පුළුවන්ද teacher කියලා අහනවා teacher ගෙන්. ආ පන්ති කාමරේ එළියට ගිහිල්ලා ඇතුළට එද්දි teacher classroom එකට ඇවිල්ලා. ඒතර කඩාගෙන එනවද? නැහැ. may I come in teacher කියලා අවසර ගන්නවා නේ. මට ඇතුළට එන්න පුළුවන්ද teacher? ප්‍රශ්නයක් එනවා question mark. ලියන්න තේරුම මේ කියන්නේ පුළුවන්ද? වෙන අවස්ථාවකදී නම් මේ කියන එක මැද තිබ්බොත් පුළුවන්. හරි. මේක ඉස්සරහට අහම ප්‍රශ්නයක් නිසා පුළුවන් නෙමෙයි පුළුවන්ද? හරි. Did the dairy farmer find his cow? හරි. dairy farmer කියන්නේ කවුද? කවුද දන්නේ තේරුම? dairy farmer. තේරුම මොකද්ද? dairy farmer. dairy කියන වචන දැකලා නැද්ද ඔයගොල්ලෝ කන බොන දේවල් වල? කිරි කියන්නේ. ආහාර ඔව් කිරි ආහාර. farmer කියන්නේ farmer ගොවියා. එහෙනම් dairy farmer කියන්නේ කිරි ගොවියා. කිරි ගොවියා. හරි යාට හරක් එහෙම ඉන්නවා. එළ දෙන්නු ඉන්නවා. Did the dairy farmer find? එයා හොයාගත්තද? find කියන්නේ සොයා ගන්නවා. හරි did කියන්නේ අතීත කාලය. did කියන්නේ අතීත කාලයනේ. find කියනවා. find කියන්නේ සොයා ගන්නවා. හැබැයි did find කියන්නේ අතීත කාලේ වලට පත් වෙන එහෙනම් සොයාගත්තා. ප්‍රශ්නයක් නිසා did එක ඉස්සරහට ආවනේ. එහෙනම් සොයාගත්තද? කිරිගොවියා හොයාගත්තද his ඔහුගේ cow එළදෙන. කිරිගොවියා ඔහුගේ එළදෙනව සොයාගත්තද? ප්‍රශ්නයක් නිසා question mark. හරි. number 6 question mark. ප්‍රශ්නයක් නිසා question mark. හරි. did වලින් පටන් ගත්ත ප්‍රශ්නයක් question mark. ඊළඟ ඕන මේ දෙක දාන්න තේරුම did find කියන්නේ සොයාගත්තාද ප්‍රශ්නයක් බවට පත් වෙනවා සොයාගත්තද මේ දෙකේම තේරුම සම්බන්ධ වෙනවම සොයාගත්තාද හරි mother needs අම්මට ඕන needs කියන්නේ අවශ්‍යයි අම්මා ඒක වචන නිසා need එකට s එකක් එකතු වුණා ක්‍රියාපදයට s දානවා අම්මට අවශ්‍යයි sugar අම්මට සීනි අවශ්‍යයි මොකටද to make හදන්න තේ හදන්න අම්මට තේ හදන්න සීනි අවශ්‍යයි ප්‍රශ්නයක්ද නැහැ නිකම්ම වාක්‍යයක් නේද එහෙනම් ඒකේ නිකම්ම full stop හරි number 7 නිකම්ම full stop number 8 what color මොන පාටද is it ඒක මොන පාටද it කියන්නේ ඒක මොන පාටද what වලින් පටන් ගන්න තියෙනවා ප්‍රශ්නයක් question mark ඒක මොන පාටද හරි ඊළඟ එක ඒක ඔරිජිනල් වාක්‍ය මෙහෙම it was raining raining කියන්නේ තේරුම ලියන වහිනි rain වහිනවා ing කියන්නේ අල්නා යන්න ing කියන්නේ අල්නා යන්න ඒ කියන්නේ වහිනි was කියන්නේ තිබුණා. හරි. it එකට වැස්ස සම්බන්ධ වාක්‍යවලදී අපි අනිවාර්යෙන් it වලින් තමයි පටන් ගන්නෙ. it එකට සිංහල තේරුමක් නැහැ. it was raining කියන්නේ වහිමින් තිබුණා. හරි. it වල තේරුමක් නැහැ මෙතෙන්දී. වහිමින් තිබුණාද? it කියන එක ඌ කියලා දාන්න ඌ ඔව් it වලට ඌ කියලා කියනවා. ඔව් it වලට ඌ කියලා කියනවා ඒක කියලා කියනවා. හැබැයි මෙතෙන්දී අදහස නැහැ. දැන් අපි ඒක වහිමින් තිබුණා ඌ වහිමින් තිබුණා කියන්නේ නැහැනේ. it එකට තේරුමක් නැහැ. ඇයි it දාන්නේ?
වාක්‍යයක එයා කියන්නේ ඔව් එයා කියන්නත් පුළුවන්ද සර්? ඔව් එයා කියන්නත් පුළුවන් ඒක කියන්නත් පුළුවන් හරි ඌ කියන්නත් පුළුවන් ඉට් වලට මෙතෙන්දී ඒ තේරුම් නැහැ කිසිම තේරුමක් නැහැ ඉට් එකට ඉට් දාන්නේ ඇයි වාක්‍යයකට දැන් මේ ඉංග්‍රීසි වාක්‍යයේ මුලින්ම කර්තෘ කෙනෙක් දානවනේ අපි ක්‍රියාව කරන කෙනෙක් වහිනවා කියන ක්‍රියාව කරන්නේ කවුද කවුද කරන්නේ අපි දන්නේ නැහැනේ කවුද වැස්ස වස්සන්නේ we don't know ඉතින් ඒක නිසා කර්තෘ කෙනෙක් නැති නිසා කර්තෘ කෙනෙක් හොයාගන්න නැහැ වහිනවා කියන ක්‍රියාව කරන කර්තෘ හොයාගන්න නැහැ කර්තෘ කෙනෙක් නැති වාක්‍යයක දන්නේ නැති වාක්‍යයක අපි ඉස්සරහට ඉක් දානවා තේරුමක් නැහැ ඒකට හරි it was raining කියන්නේ වහිනින් තිබුණා වහිනින් තිබුණාද කියන was එක ඉස්සරහට ගන්නවා was it raining එහෙනම් මේ කියන්නේ වහිනින් තිබුණාද ප්‍රශ්නයක් නේ එහෙනම් was it raining in the morning උදේ වහිමින් තිබුණාද ප්‍රශ්නයක් question mark It is හරි it is දුර එනවා මදි ප්‍රශ්නයක් නම් හයියෙන් අහන්න මයික් එක හිටු වෙලා කතා කරන්න she is very kind කියලා දැම්මහම සර් මේ ඒක ප්‍රශ්නයක් හදනකොට is එක ඉස්සරහට එනවා නේද සර්? ඔව් is she very kind එතකොට is she very kind ඇය කරුණාවන්තද ඇය ගොඩක් කරුණාවන්තද is එක ඉස්සරහට ගත්තම ප්‍රශ්නයක් ඒතර question mark දාන්න හරි it will be sunny tomorrow හරි හෙට sunny වේවි will be කියන්නේ වේවි ගන්න තනියන්නේ will be කියන්නේ වේවි sunny කියන්නේ හිරු රශ්මිය සහිත හොඳට ඉර පායලා හරි හෙට හිරු රශ්මිය සහිත වේවි sunny කියන්නේ හිරු රශ්මිය සහිත ඉර පායලා අවුව පායලා හරි හෙට ඉර පායාවි හෙට හිරු රශ්මිය සහිත දවසක් වේවි හෙට අවුව තියෙන දවසක් වේවි ප්‍රශ්නයක්ද නැහැ එහෙනම් full stop එතන ටික් එකට තේරුමක් නැහැ හරි ඒ වාක්‍යෙත් පත්‍ර කෙනෙක් නැහැ ඉත් දාලා තියෙනවා හෙට සනි වේවි හෙට අවුව සහිත වේවි ඉත් එකට තේරුමක් නැහැ will be කියන්නේ වේවි sunny කියන්නේ අවුව සහිත tomorrow කියන්නේ හෙට හරි නේද ප්‍රශ්න තියෙනවා නම් අහන්න හරි activity 5 කාටද පුළුවන් මේ කියවන්න අපි ඉතින් කියවලෙමු ලක්ෂ්මන් කදිරගාමර ගැන තියෙන මේ ඡේදය කාටද පුළුවන් කැමැත්තෙන් ඉදිරිපත් වෙලා කියවන්න කියන්නද? ලක්ෂණ හරි දැන් මේ දුක ටිකක් ඉන්න හරි මම දැක්කේ තමයි දුක මුලින්ම හරි තමයි කියන්නේ ඊළඟ අවස්ථාව දෙන්නම් ඔයාලට අනිත් අයට තමයි දුක කියන්නේ කඩිරගමාර් තමයි දුක චුට්ටක් මයික් එකට කිට්ටු වෙන්න ලක්ෂ්මන් කදිරගමාර් තමිල් නේම් එකක් was a Sri Lanka diplomat politician and always he was and a lawyer it was he was hari born on the 12th of April 1933 කියලා නෙමෙයි ඒක කියන්නේ අපි ගෙටියෙන් කියද්දි තමයි මෙහෙමයි කියන්නේ ඒක. ලේසි විදියක් තියෙනවා 1932 1932 1932 කියන එක. in Colombo. He studied at Trinity College, Kandy. University विश्वविद्यालय University of Ceylon and at Balliol College, Kandy. He served as the Minister of Foreign
affairs. of Sri Lanka from 1994 to 2004. 2004 very good. නැත්නම් 2004 කියන්න පුළුවන්. හරි. එංගලන්තේ කට්ටිය බින්දුවට කියන්නේ O කියලා. 2004. නැත්නම් 2004. 2004. He was a great son of the soil where We we respect respect him for his good work. very good. හරි. සර් සර් මම කියවන්න හරි. සර් මම කියවන්න හරි චොට්ටක් ඉන්නකෝ. හරි අවස්ථාව දෙන්නම් විනාඩියක් ඉන්න. මම වෙලාව වෙච්ච දිනවා කියන. හරි. හරි සිතුල කියවන්න වෙනවා සිතුල කියවන්න. ගජමන් නෝනා was a farmer famous famous Sri Lankan poet 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 her real real name was Don Dona අනිතය බලන්න අනිතය කියවන්න ඉතින් කියවන්න අනිතය Isabella Dona Cornelia හරි Cornelia she was born on the 10th of March 1746 in complete 46 in Kolpiti she was well known for her ability හැකියාව to write and raise to write and recite impromptu මේවා සිංහල තේරුම මම කියන්නේ ඊළඟ සතියේ impromptu sinhala poetry she letter sinhala from Pandit she learned sinhala from Pandit කොරතොට තේරෝ ඒ කියන්නේ කාමුදුරු නමක් Gajaman Nona passed away මිය ගියා on the 15 December 1840 was 56 years old when she died very good හරි ඒ වගේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තරම් හරි ඊට පස්සේ තියෙනවා මොහිදින් බෙග් ගැන කාටද බලන්න මොහිදින් බෙග් ගැන කියන්නේ පිටුව 44 මේ පාඩම කරන්නේ පොඩ රීඩින් ගන්නවා විතරයි ඊළඟ සතියේ තමයි පාඩම කරන්නේ මේක මම පැහැදිලි කරනවා සිංහල තේරුම අනිවාර්යෙන් කියලා දෙනවා හරි හිමාෂද කාටද බලන්න මොහිදින් බෙග් ගැන කියන්නේ හිමාෂා හරි කියන්නේ Mohideen Beg was a popular Sri Lankan musician. He was born on the 5th
of December 99, he came to Sri Lanka from Tamil Nadu, India. Although he Although was not a although he was not a Buddhist, most of his songs had Buddhist themes. themes කියන තේමාව. Even today, after many years of his death, death we hear his song waves from Ishaq is Beck. හරි also a singer. Mohideen Beg was the first Sri Lankan to sing with Lata Mangeshkar. He passed away on the 4th of November 1991. excellent. Okay. හරි. දැන් මොනවද මේ පොඩි අඩපාඩුවක් තියෙනව නේද මේ වාක්‍යවල? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ printing mistake එකක් තියෙනව නේද? මොකද කළේ නැත්තේ ඒගොල්ලෝ? full stop දාලා නැහැ නේද? හරි. full stops දාලා නැහැ නේ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? full stops දාන්න තියෙන්නේ. හරි. Sir, homework da. ඔව් බලන්න වෙලාවක් තියෙනවා කියලා. හරි. Sir, හරි ඒක නම් homework කරන්න. full stops දාන්න තියෙන්නේ. හරි. කියෙව්වා full stops දාන්නවා. මේ වාක්‍යය කියෙව්වා. Sir? activity 5 එක කියෙව්වා full stops දාන්න තියෙන්නේ පොතේමයි. අච්චු පොතේමයි. ඔව් කියන්නේ. අර country song එක පෙන්නනවද? මම පෙන්නන්න. හරි. අන්තිමට පෙන්නන්න. හරි. තව එක්කෙනෙක් පුළුවන්ද කියවන්න මොකක් හරි. ආපහු ලක්ෂ්මන් කදිරගාමර ගැන කාට හරි කියන්න පුළුවන්ද? කියපු නැති එක්කෙනෙක්. Sir, කාටද පුළුවන්? නැහැ නේද? හරි කාටද? කියන්න. හරි. කියන්න. ලක්ෂ්මන් කදිරගාමර. Lakshman Kadirana was Kadirgamar. a Sri Lankan හරි කියන්න. diplomat, politician දේශපාලඥයා politician and a lawyer politician, a lawyer. He was born on the 12 April 1932 1932 in Colombo. He studied ඉගෙන ගත්තා at Trinity College Trinity ක්‍රිස්ත විද්‍යාලය කියන්නේ Trinity College, Kandy, University of Ceylon and at below college. Balliol College Kandy, Balliol College. Kandy, he favored as කියන ලෙස the Minister of Foreign Affairs විදේශ කටයුතු
foreigners of Sri Lanka from 1994 to 2004. 24. He was He was a great son of soil. We respect him for his good work. very good. හරි. එහෙනම් මේ ඡේද තුනේම වාක්‍යයක අවසානයේට full stop එක. නැවතීමේ ලකුණ තියලා නැහැනේ. එහෙනම් නැවතීමේ ලකුණ තියන්න full stops තියන්න. හරි. පොතේම කරන්න අච්චු පොතේම කරන්න. මම ඊළඟ දවසේ මේ සිංහල තේරුමත් එක්කම කියලා දෙන්නම්. හරි. අර ශ්‍රී ලංකාව ගැන වීඩියෝස් කීපයක් තියෙනවා මම දාලා පෙන්නන්නම්. ක්ලාස් එක ඉවරයි. හරි. අයබෝන් පුසර්ණයි. I will say අයබෝන්. හරි. And from the waves, රැලි වල සිට to the hills. රැලි වල සිට කඳු දක්වා. ඒ කියන්නේ මුහුදේ සිට කඳු දක්වා. හරි අහන්න. Sri Lanka, an island where the journey never ends. From the busy city to the serene beaches, the sun-kissed shores that surround the country, to the exotic hills with breathtaking views, from the vibrant colors of flowers to the soothing sounds of water, the journey is magical. From the mysterious wild to the friendly beasts. In perfect unison with the culture of the country, where prosperity resounds in every corner and religions echo unity. A land where arts and craft bring to life the vibrance of its people, adding color to the blue skies. Every heart greeted with the warm cup of tea, and every soul filled with traditional cuisines and mouth-watering delicacies. Let your soul be washed මේ වචන ඉගෙන ගන්න mouth watering රසවත්. අහන්න. එක වචනයක් හරි ඉගෙන ගන්න mouth watering රසවත්. දැන් මුලින්ම කිව්වා journey never ends. ලංකාවේ journey එක ගමන ලංකාවට ආවොත් ඒ ගමන ලංකාවේ සැරිසරන ගමන කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. ඒ තරම් ලස්සන තැන් තියෙනවා බලන්න. in its waters, and your mind find peace in its The head. journey is endless. අවසානයක් නැහැ in this land. මේ භූමියේ journey එකට අවසානයක් නැහැ. endless අවසානයක් නැහැ. Hey guys, I hope you guys like. හරි. ලංකාවේ වැඩ කරන ස්ථානයක් තමයි නිවර දල්ලා මාලිගාව.
හරි. දළදා මාලිගාව සම්බන්ධ වීඩියෝ එකක් තියෙනවා මම බලන්න. අයිබෝන්. समस्त लोकवासी बौद्ध जन homework කරන්න හරි. අයිබෝන් පුසන්නේ. Thank you, sir. හරි.